ආදරණීය දරුවනේ අදත් අපි ජීව විද්‍යා ගැටලු 5000ක් සාකච්ඡා කිරීමේ ප්‍රශ්න පත්‍ර මාලාවේ දෙවන පියවරත් සමග තමයි ඔබ මේ එකතු වන්නේ. අපි මේ වැඩපිළිවෙල තුලදී ජීව විද්‍යා ප්‍රශ්න 5000ක් සාකච්ඡා කරනවා. දැන් ඒකේ දෙවනි ප්‍රශ්න පත්‍රයට තමයි ඔබ මේ සූදානම් වෙන්නේ. දැන් මේ ප්‍රශ්න පත්‍රය ඔබට පුළුවන් මෙහි PDF ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉන්පසු පැය දෙකක කාලයක් තුලදී මේ ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයීමට පුළුවන්. ඉතින් මෙතනත් සුපුරුදු පරිදි සමස්ත විෂය නිර්දේශයම ආවරණය වන විදිහටයි මම ප්‍රශ්න ගොනු කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නාවලියට පිළිතුරු සපයලා ඉන්පසු මගේ පිළිතුරු සාකච්ඡාව සමග ඔබට එක් වෙන්න පුළුවන්. එහිදී ඔබේ අඩුපාඩු මොනවද කියලා දැනගන්න පුළුවන්. ඒ අඩුපාඩු සකස් කරගෙන හොඳින් මේ විෂය කරුණු නැවතත් පාඩම් කරමින් මේ විෂයේ දක්ෂයෙකු වීමට ඔබට මම ආරාධනා කරනවා. එහෙමනම් දරුවනේ අපි අපේ පළවෙනි ප්‍රශ්නයට යමු. තිරසාර ආහාර නිෂ්පාදනය යනු කුමක්ද? දැන් මේ ප්‍රශ්නේ අපි යොදාගත්තේ ජීව විද්‍යාව හඳුන්වා දීම කියන පළවෙනි ඒකකයට අදාළව. මොකද්ද තිරසාර ආහාර නිෂ්පාදනය කියන්නේ? මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක් පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිපදවීම තමයි නිෂ්පාදනය කිරීම තමයි තිරසාර ආහාර නිෂ්පාදනය කියන්නේ. මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක් හදලා වැඩක් නැහැ මේ පරිසරයට හානි වන ක්‍රම භාවිතා කරලා. ඒ නිසා පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතයෙන් තමයි මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර නිෂ්පාදනයක් කරන්න ඕනේ. ඒකට තමයි කියන්නේ තිරසාර ආහාර නිෂ්පාදනය. එහෙනම් අපි ලියමු බලන්න. මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක් මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක් පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිපදවීම. එතකොට මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක් පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිපදවීමට තමයි දරුවනේ අපි කියන්නේ තිරසාර ආහාර නිෂ්පාදනය කියලා. අපි දෙවැනි ප්‍රශ්නයට යමු. මානව දේහයේ අඩංගු අංශු මාත්‍ර අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය නම් කරන්න. දරුවනේ මානව දේහයේ අංශු මාත්‍ර අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 14ක් තියෙනවා. 14ක් තියෙනවා. හරි, අධිමාත්‍ර මූලද්‍රව්‍ය 11ක් තියෙනවා කියලා අපි කලින් පේපර් එකේදී සාකච්ඡා කළා. අද මේ පේපර් එකේදී ප්‍රශ්නයකට යොමු වෙලා තියෙනවා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය නම් කරන්න කියලා. ඉතින් මේ 14 අඳුර ගන්න ඕනේ. කවුද මේ 14 දෙනා? එක්කෙනෙක් තමයි බෝරෝන්, ඊළඟට කොබෝල්ට්, ක්‍රෝමියම්, කොපර්. ඒ වගේම ෆ්ලුවරින්, යකඩ, අයඩින්. දැන් මෙතන 7 දෙනෙක් ඉන්නවා. මම ඊළඟ 7 දෙනා ඊළඟ පේලියෙන් ලියන්නම්. මැංගනීස්, මොලිබ්ඩිනම්, සෙලනියම්, සිලිකන්, ටින්, වැනේඩියම්, සින්ක්. මෙන්න මානව දේහයේ අඩංගු අංශු මාත්‍ර අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 14. බෝරෝන්, කොබෝල්ට්, ක්‍රෝමියම්, කොපර්, ෆ්ලුවරින්, අයන් නැත්නම් යකඩ, අයඩින්, මැංගනීස්, මොලිබ්ඩිනම්, සෙලනියම්, සිලිකන්, ටින්, වැනේඩියම් සහ සින්ක් කියන මූලද්‍රව්‍ය තමයි අංශු මාත්‍ර අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලෙස මානව දේහය තුල මුණ ගැහෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය ලියන්න. දරුවනේ හරිම පහසු ප්‍රශ්නයක්. කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය CX H2O Y. මෙතනදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ x හා
y කියන්නේ 3 හෝ 3ට වැඩි පූර්ණ සංඛ්‍යා බව මතක තබා ගන්න ඕනේ අනිවාර්යෙන්ම. x හා y 3 හෝ 3ට වැඩි පූර්ණ සංඛ්‍යා තමයි මෙතනදී භාවිතා වෙන්නේ. ඒතර කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය CxH2OY. හතරවෙනි ප්‍රශ්නය බලමු. ඇතරොස්ක්ලෙරෝසිස් යනු කුමක්ද? ඔන්න වැදගත් ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. ඇතරොස්ක්ලෙරෝසිස් කියන්නේ මොනවටද? දරුවනේ අපේ රුධිරය ගෙනියන ධමනි බිත්ති. මේ ධමනි බිත්ති අඩු විස්කම්භයක් තියෙන්නේ. මේ ධමනි බිත්ති වල අඩු විස්කම්භයක් පවතින ධමනි බිත්ති වල අපි අධි පරිභෝජනය කරන අධික ලෙස පරිභෝජනය කරන විශේෂම සංතෘප්ත මේද සහ ට්‍රාන්ස් අසන්තෘප්ත මේද තැම්පත් වෙන්න පුළුවන් මෙහෙම. මෙන්න මෙහෙම තැම්පත් වෙන්න පුළුවන්. ඒ නිසා අර ධමනි බිත්තිය ඝනකම් වෙන්න පුළුවන්. මෙන්න මේ తත්වය තමයි ඇතරොස්ක්ලෙරෝසිස් කියලා අදහස් කරන්නේ. ඇතරොස්ක්ලෙරෝසිස් කියන්නේ සංතෘප්ත මේද සහ ට්‍රාන්ස් අසන්තෘප්ත මේද අධික ලෙස පරිභෝජනය කිරීම හේතුවෙන් ධමනි බිත්ති ඝන වීමේ తත්වය. ඒකට තමයි ඇතරොස්ක්ලෙරෝසිස් කියන්නේ. හරි. අපි ලියමු. संतृप्त मेद हा ट्रांस असंतृप्त मेद अधिक लेस परिभोजनය කිරීමෙන් ධමනි බිත්ති ඝන වීම. ඒකට තමයි ඇතරොස්ක්ලෙරෝසිස් කියලා කියන්නේ. සංතෘප්ත මේද සහ ට්‍රාන්ස් අසන්තෘප්ත මේද අධික ලෙස පරිභෝජනය කිරීම හේතුවෙන් ධමනි බිත්ති ඝන වීම තත්වය තමයි ඇතරොස්ක්ලෙරෝසිස් කියලා අදහස් කරන්නේ. පස්වෙනි ප්‍රශ්නයට යමු. අසමමිතික කාබන් පරමාණුවක් නොදරන ඇමයිනෝ අම්ලය කුමක්ද? දරුවනේ අසමමිතික කාබන් පරමාණුවක් නොදරන එකම ඇමයිනෝ අම්ලයයි අපිට මානව දේහය තුල මුණ ගැහෙන්නේ. ඒ තමයි ග්ලයිසීන්. කුඩාම සරලතම ඇමයිනෝ අම්ලය. දැන් පොඩ්ඩක් මතක් කරගමු මොකද්ද මේ අසමමිතික කාබන් පරමාණුවක් කියන්නේ? දරුවනේ ඇමයිනෝ අම්ලයක මධ්‍ය කාබන් වටා පවතින කාණ්ඩ 4. අපි දන්නවා කාණ්ඩ 4ක් ඉන්නවා. මේ තමයි පිටකොන්දට අයිති වන කාණ්ඩ 3. ඊට අමතරව විචල්්‍ය කාණ්ඩයක් විදිහට ඇල්කිල් කාණ්ඩේ ඉන්නවා. ආර් කාණ්ඩේ ඉන්නවා. දැන් මේ කාණ්ඩ 4 එකිනෙකට අසමාන නම් එවිට මේ මධ්‍ය කාබන් පරමාණුව හඳුන්වනවා ඇල්ෆා කාබන් හෙවත් අසමමිතික කාබන් කියලා. අසමමිතික කාබන් කියලා අදහස් කරන්නේ කාණ්ඩ 4 පැත්තෙන් ඉන්න 4 දෙනා එකිනෙකට අසමානයි. ඉතින් මෙහිවැනි තත්වයක් දකින්න ලැබෙන්නේ නැති එකම ඇමයිනෝ අම්ලය තමයි ග්ලයිසීන්. ග්ලයිසීන්ට එහෙම වුණේ ඇයි? මේ බලන්න. ග්ලයිසීන්ගේ තත්වය මම ග්ලයිසීන්ව ඇඳලා පෙන්නන්න. ග්ලයිසීන් ගත්තම ඇමයිනෝ කාණ්ඩයේ ඉන්නවා මධ්‍ය කාබන් පරමාණුව ඉන්නවා හයිඩ්‍රජන් පරමාණුව ඉන්නවා කාබොක්සිල් අම්ල කාණ්ඩයේ ඉන්නවා. ආර් කාණ්ඩයේ විදිහට නියෝජනය කරන්නේ හයිඩ්‍රජන් පරමාණුවක්. දැන් සමාන කාණ්ඩ දෙකක් තියෙනවා කාබන් වටේ. සමාන කාණ්ඩ දෙකක්ම දැන් තියෙනවා. එතකොට මේ කාබන් අසමමිතික කාබන් කෙනෙක් නෙමෙයි. ඇල්ෆා කාබන් කෙනෙක් නෙමෙයි. මොකද ඇල්ෆා කාබන් වෙන්න නම් කාණ්ඩ 4 විදිහක් වෙන්න ඕනේ. අසමාන වෙන්න ඕනේ. ඒ සමාන කාණ්ඩ දෙකක් තියෙන උඩයි යටයි මේ. ඉතින් ඒ නිසා ග්ලයිසීන්ගේ මධ්‍ය කාබන් පරමාණුව අසමමිතික කාබන් නෙවෙයි කියලායි අපි සලකන්නේ. එහෙමනම් අසමමිතික කාබන් පරමාණුවක් නොදරන ඇමයිනෝ අම්ලය කුමක්ද? ඒ තමයි ග්ලයිසීන්. ඒ වගේම ඇමයිනෝ අම්ල වලින් සරලතම කුඩාම අණුක භාරය අඩුම ඇමයිනෝ අම්ලයත් ග්ලයිසීන් බව ඔබ දන්නවා ඇති. 6 වෙනි ප්‍රශ්නෙට අපි යමු. බලන්න හරිම ලේසි ප්‍රශ්නයක්. පසුගිය උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රවල පවා අහලා තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම පැරණි විෂය නිර්දේශය තුලදී. DNA වලින් ඉටුවන කෘත්‍යයන් දෙකක් ලියන්න. අපිට කෘත්‍යයන් දෙකයි තියෙන්නේ. එකක් තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා කරනවා නැත්නම් සංචිත කිරීම සහ ඒවා ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. ඒ වගේම ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය තොරතුරු ගබඩා කිරීම. මේ කරුණු දෙකම තමයි ලියවෙන්න ඕනේ. පළවෙනි එක තමයි ප්‍රවේණික තොරතුරු සංචිත කිරීම සහ ප්‍රවේණික තොරතුරු
සංචිත කිරීම. එක්ක ගබඩා කිරීම කියලා ලියන්න පුළුවන්. හා ඒවා ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. එක කෘත්‍යයක්. ඒ වගේම දරුවනේ දෙවෙනි කෘත්‍යය තමයි මොකද්ද? ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය වෙන තොරතුරු ගබඩා කිරීම. නැත්නම් සංචිත කිරීම. ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය තොරතුරු ගබඩා කිරීම. ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය වන තොරතුරු ගබඩා කිරීම. එමනම් 6 වෙනි ප්‍රශ්නයට පිළිතුර සාකච්ඡා කරලා අවසන් නිසා අපි 7 වෙනි ප්‍රශ්නයට යමු. පහසු ප්‍රශ්නයක්. මේ වගේ ගැටලු බැරි වෙන්න බෑ දරුවෝ. සෛලවාදය ඉදිරිපත් කරේ කවුරුන්ද? අපි ඉදිරි ප්‍රශ්න පත්‍රයක සෛලවාදයේ කරුණුත් අපි ඔබෙන් ප්‍රශ්න කරනවා. අද ප්‍රශ්නයේදී තියෙනවා සෛලවාදය ඉදිරිපත් කළේ කවුරුන්ද? 3 දෙනෙක් ඉදිරිපත් කළා. ඒ තමයි මතායස් ලයිඩන්, තියෝඩර් ශ්වාන්, රැඩොල්ෆ් වර්චෝ. මේ විද්‍යාඥයින් තිදෙනාගේ සහභාගීත්වයෙන් තමයි මේ සෛලවාදය ගොඩ නැගුවේ. ඒ වගේම මම කැමති ඉදිරියේදී අපි ප්‍රශ්න කිරීමට නියමිත සෛලවාදයේ මූලික කරුණු තුනක් ඔබට මේ ප්‍රශ්නය තුලදී මතක් කරන්න. මොකද්ද? පළවෙනිම කාරණාව තමයි සෑම ජීවියෙක්ම එක් සෛලයකින් හෝ සෛල කීපයකින් සමන්විත වීම. දෙවෙනි කාරණාව තමයි ජීවින්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලයේ වීම. තුන්වන කාරණාව ඒක ඉදිරිපත් කරේ විශේෂයෙන්ම රැඩොල්ෆ් වර්චෝ. සෑම නව සෛලයක් නැතිවන්නේ ඊට කලින් පැවති සෛල මගින් කියන එක. හරි. එහෙමනම් සෛලවාද ඉදිරිපත් කරේ කවුද? සම්පූර්ණ නමම අපි ලියමු. මතායස් ස්ලයිඩන්, තියෝඩර් ශ්වාන්, රැඩොල්ෆ් වර්චෝ. මේ විද්‍යාඥයින් තමයි සෛලවාදය ඉදිරිපත් කළේ. 8 වෙනි ප්‍රශ්නය. ඔන්න හොඳ ප්‍රශ්නයක්. අන්තක්ප්ලාස්මීය ජාලිකා යනු මොනවාද? දරුවනේ අන්තක්ප්ලාස්මීය ජාලිකා ගැන මම පැහැදිලි කරනකොට නිතරම අඳින රූප සටහනක් තියෙනවා. මේ බලන්න. ත්‍රිමානීයව නිරූපණය කරමු. හරි. දැන් අන්තක්ප්ලාස්මීය ජාලිකාවලදී විස්තර කරන්නේ දරුවනේ මෙන්න මේ පටලය ගැන. මේ පටලය ගැනයි මම මේ කතා කරන්න යන්නේ. දැන් මේ පටලය නිසා ඔබට පේනවද ප්‍රදේශ දෙකක් වෙන් වෙලා තියෙනවා. ප්‍රදේශ දෙකක් වෙන් වෙලා තියෙනවා. අපි පොඩ්ඩක් වර්ණවත්ව භාවිතා කරලා බලමු. වර්ණ පාවිච්චි කළේ ප්‍රදේශ දෙක පෙන්වන්න. එකක් මෙන්න මේ ප්‍රදේශය. මෙන්න මේ ප්‍රදේශය. ඔය ප්‍රදේශයට කියන්න පුළුවන් අපිට සයිටෝසෝල පූරකය කියලා. සයිටෝසෝලය සෛලප්ලාස්ම කොටස. හරි? සයිටෝසෝලය. දැන් තව ප්‍රදේශයක් පෙන්වන්න පුළුවන්. මෙන්න මේ ඇතුල් ප්‍රදේශය. බලන්න මේ ඇතුල් ප්‍රදේශය. මේකට කියන්න පුළුවන් අන්තක්ප්ලාස්මීය ජාලිකා කුහරය. කෙටියෙන් ER කුහරය කියනවා. අන්තක්ප්ලාස්මීය ජාලිකා කුහරය. මේ තියෙන ER කුහරය. දැන් මේ ප්‍රදේශ දෙක තමයි මේ පටලය මගින් වෙන් කරන්නේ. ඒ නිසා මම මේ අන්තක්ප්ලාස්මීය ජාලිකා නිර්වචනය කරද්දී යොදාගන්නේ මේ ප්‍රදේශ දෙක වෙන් කිරීම ගැන. මේ බලන්න. සයිටෝසෝලීය පූරකය අන්තක්ප්ලාස්මීය ජාලිකා කුහරයෙන් වෙන් කරන. සයිටෝසෝලීය පූරකය අන්තක්ප්ලාස්මීය ජාලිකා කුහරයෙන් වෙන් කරන මේ අය දෙවිදිහකට අපිට දකින්න පුළුවන්. සමහරක් අය පැතලි මඩියාකාරයි. මේ මඩි කියන්නේ මල්ලක් කියන අදහස. එතකොට පැතලි මඩියාකාර හෝ නාලාකාර මඩියාකාර ව්‍යුහ. පැතලිමය හෝ නාලාකාර හෝ මඩි වලින් සමන්විත අවසානම කොටස තමයි අභ්‍යන්තර පටල පද්ධති ජාලය. සෛලයේ ඇතුලේ තියෙන සෛල අභ්‍යන්තරයේ පවතින පටල වලින් නිර්මාණය වෙච්ච ජාලාකාර පෙනුමක් ගන්නා ව්‍යුහය. අභ්‍යන්තර පටල පද්ධති ජාලය. ඉතින් මේ පද කීපය එකතු කරලා කියමු අපි. මේ බලන්න. සයිටෝසෝලීය පූරකය
අන්තක්ප්ලාස්මීය ජාලිකා කුහරයෙන් වෙන් කරන පැතලිමය හෝ නාලාකාර හෝ මඩිවලින් සමන්විත අභ්‍යන්තර පටල පද්ධති ජාලය. අභ්‍යන්තර පටල පද්ධති ජාලය. මාත් එක්ක පාඩම් කරලම ලියමු දරු. මේ බලන්න. සයිටෝ සෝලීය පූරකය අන්තක් ප්ලාස්මීය ජාලිකා කුහරයෙන් වෙන් කරන පැතලිමය හෝ නාලාකාර හෝ මඩිවලින් සමන්විත අභ්‍යන්තර පටල පද්ධති ජාලය. අභ්‍යන්තර පටල පද්ධති ජාලය තමයි දරුවනේ අන්තක් ප්ලාස්මීය ජාලිකා කියලා අදහස් කරන්නේ. මම හිතන ඔබට හොඳින් පැහැදිලි වන්නට ඇති කියලා මේ රූප සටහනත් හොඳින් නිරීක්ෂණය කරන්න. 9 වෙනි ප්‍රශ්නය. සෛල චක්‍රයක දීර්ඝම අවධිය කුමක්ද? දරුවනේ සෛල චක්‍රයක දීර්ඝම අවධිය විදිහට සලකන්නේ අන්තර් කලාව. අන්තර් කලාව. සාමාන්‍යයෙන් සෛල චක්‍රයක 90%ක පමණ කාල පරිච්ඡේදයක් වෙන් වෙන්නේ අන්තර් කලාවට. අන්තර් කලාව අධ්‍යයනයේ පහසුව සඳහා තවදුරටත් කොටස් 3කට බෙදලා තියෙනවා. ඔබ දන්නවා G1 අවධිය නැත්නම් G1 කලාව, S කලාව සහ G2 කලාව නැත්නම් G2 අවධිය. අන්තර් කලාව තමයි සෛල චක්‍රයක දීර්ඝම අවධිය ලෙස සලකන්නේ. හරි. 10 වෙනි ප්‍රශ්නයට යමු. මම ප්‍රභා සංශ්ලේෂණයට සම්බන්ධ ප්‍රශ්නයක් එකතු කරා. බ්ලැක්මාන්ගේ සීමාකාරී සාධක මූලධර්මය ලියන්න. බ්ලැක්මාන්ගේ සීමාකාරී සාධක මූලධර්මය. දරුවනේ මම මේක පැහැදිලි කරන්න උදාහරණයක් කියන්න. මේ බලන්න. දැන් අපි හිතමු වීදුරුවක් නිර්මාණය වෙලා තියෙනවා වීදුරු තහඩු කීපයක් එකතු වෙලා. හරි. එතකොට දැන් මෙහෙම ගත්තම වීදුරුව මේ වීදුරුව නිර්මාණය වෙලා තියෙනවා වීදුරු තහඩු කීපයක් එකතු වෙලා. මෙන්න එක තහඩුවක්. මෙන්න තව තහඩුවක්. මෙන්න තව තහඩුවක්. දැන් ඔබට පේනවද තහඩු කීයක් මෙතන තියෙනවද මේ වීදුරුව නිර්මාණය වෙන්න? දැන් මේක එකක්. මේක එකක්. මෙන්න තව එකක්. දෙකයි. මේක තවත් එකක්. තුනයි. වීදුරු තහඩු 3ක් තියෙනවා. මේ තුනම එකම උසකින් තමයි පවතින්නේ. හැබැයි එක වීදුරු තහඩුවක් ඒ වීදුරු තහඩුවේ ප්‍රමාණය අඩු කරොත්, උස අඩු කරොත් මෙන්න මේ වගේ හිතමු. මෙන්න මේ වගේ අවස්ථාවක් සලකන්න. මෙන්න මේ කොටස අපි ඉවත් කරලා තියෙන්නේ. මේ කොටස ඉවත් කරලා. දැන් මේ වීදුරුවට වතුර පුරවගෙන ගියොත් ඔබට කොයිතරම් ප්‍රමාණයක් මේ වීදුරුව පුරවන්න පුළුවන්ද? දරුවනේ අනික් වීදුරු තහඩු කොයිතරම් උස වුණත් මේ උසින් අඩු කරලා තියෙන වීදුරු තහඩුව දක්වා තමයි ජලය පුරවන්න පුළුවන් වෙන්නේ. එතකොට වැඩිපුර දාන හැම ජල ප්‍රමාණයක්ම මේ විදිහට ඉවත් වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවක මේ වීදුරුවට අඩංගු කරන්න පුළුවන් ජල ප්‍රමාණය තීරණය වුණේ අර අඩුම උසකින් තියෙන වීදුරු තහඩුව මත. නැතුව උසින් වැඩි වීදුරු තහඩු කොයි ප්‍රමාණයක් තිබ්බත් අඩුම උසක් තියෙන වීදුරු තහඩුව මත තමයි මේ වීදුරුවට පිරෙන ජල ප්‍රමාණය තීරණය වුණේ. ඒ අවබෝධයෙන් මෙන්න මේක හිතන්න හරිම ලේසි. යම්කිසි ක්‍රියාවලියක් සඳහා සාධක එකකට වඩා බලපාන විට ඒ ක්‍රියාවලියේ ඒ මොහොතේ ශීඝ්‍රතාවය තීරණය වන්නේ ඊට බලපාන සාධක අතරින් අවම වශයෙන් බලපාන සාධකයේ මතයි. හරියට වීදුරු තහඩු කොයිතරම් ප්‍රමාණයක් උසින් තිබුණත් අඩුම උසක් තියෙන වීදුරු තහඩුවේ උසට අනුව තමයි මේ
වීදුරුවට පිරෙන ජල ප්‍රමාණය තීරණය වෙන්නේ. අනිත් වීදුරු තහඩු කොයිතරම් උසින් වැඩි වුණත් උසින් අඩු වීදුරු තහඩුව නිසා වීදුරුවට පිරෙන ජල ප්‍රමාණය තීරණය වෙනවා. අවම සාධකයේ මත තමයි ඒ මොහොතේ මේ වීදුරුව පිරෙන ජලයෙන් පිරෙන ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒ වගේමයි මේ අදහසත්. යම්කිසි රසායනික ක්‍රියාවලියක් සඳහා සාධක එකකට වඩා බලපාන විට යම් මොහොතක ඒ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය තීරණය වන්නේ ඒ මොහොතේ ඊට අවම වශයෙන් දායක වන සාධකය මතයි. ඊට අවම වශයෙන් දායක වන සාධකය මතයි. ඒක තමයි බ්ලැක්මාන්ගේ සීමාකාරී සාධක මූලධර්මය කියන්නේ. හරි. අපි ලියමු. යම් රසායනික ක්‍රියාවලියක් සඳහා සාධක එකකට වඩා බලපාන විටදී ඒ මොහොතේ එම ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය රඳා පවතින්නේ ඒ මොහොතේ අවම වශයෙන් ලැබෙන සාධකය මතයි. අවම වශයෙන් ලැබෙන සාධකය මතයි. හරි. අපි දරුවනේ 11 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. ජෛව රසායනික පරිණාමවාදයේ ප්‍රධාන පියවර අනුපිළිවෙලින් ලියන්න. මෙතන ප්‍රධාන පියවර 4ක් තියෙනවා. පළවෙනි පියවර තමයි ආදි පෘථිවියේ පැවති වායුගෝලයේ ස්වභාවය මගින් අකාබනික අණු වලින් ඇමයිනෝ අම්ල, නයිට්‍රජනීය භස්ම වැනි කුඩා කාබනික අණු අජෛව සංශ්ලේෂණයට පහසුකම් සැලසුණා. දෙවෙනි කාරණාව තමයි එම කුඩා කාබනික අණු මගින් කාබනික මහා අණු ඇති වුණා. ඒ ඇති වුණේ කුඩා කාබනික අණු බහුවවයවීකරණයෙන් තමයි කාබනික මහා අණු ඇති වුණේ. ඊළඟට සිද්ධ වුණේ මේ කාබනික මහා අණු පටල තුල ඇසිරීමෙන් ප්‍රාක්සෛල නිර්මාණය වුණා. මේ කාබනික මහා අණු පටල තුල ඇසිරීමෙන් තමයි ප්‍රාක්සෛල නිර්මාණය වුණේ. හතරවෙනි පියවර තමයි නියුක්ලික් අම්ල නැත්නම් නියෂ්ටික අම්ල ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව අත්කර ගැනීම නිසා සෛලවලට ප්‍රවේණිගත වීමේ හැකියාවක් ලැබුණා. ඉතින් ওই කාරණා හතර තමයි ලියන්න ඕනේ. මේක පසුගිය විභාගයකදී පවා උසස් පෙළ විභාගයකදී පවා ප්‍රශ්නයකට ආපු කොටසක්. ඉතින් ඒ නිසා මේ ගැන හොඳ අවබෝධයකින් ඔබ විභාගයට යන්න ඕනේ. හරි. අපි බලමු. පළවෙනි කරුණ තමයි ටිකක් දිග කාරණාව. ආදි පෘථිවියේ පැවති වායුගෝලයේ ස්වභාවය මගින් ආදි පෘථිවියේ පැවති වායුගෝලයේ ස්වභාවය මගින් අකාබනික අණු වලින් ඇමයිනෝ අම්ල, නයිට්‍රජනීය භස්ම වැනි කුඩා කාබනික අණු වල අජෛව සංශ්ලේෂණයට සම්පූර්ණ ලියන්න ඕනේ මේ උත්තරේ. අජෛව සංශ්ලේෂණයට පහසුකම් සැලසීම. දැන් භාග උත්තර ලිව්වොත් විභාගෙදී ඔබට ලැබෙන්නේ ලකුණු භාගයට හෝ ලකුණු ලැබෙන්නෙම නැහැ. ඒ නිසා මේ වගේ අංග සම්පූර්ණයෙන් ලියන්න දරුවෝ. එතකොට කිසිම ලකුණක් අඩු කරන්න අවස්ථාවක් නැහැ. එතකොට ආදි පෘථිවියේ පැවති වායුගෝලයේ ස්වභාවය මගින් අකාබනික අණු වලින් ඇමයිනෝ අම්ල, ඒ වගේම නයිට්‍රජනීය භස්ම වැනි කුඩා කාබනික අණු අජෛව සංශ්ලේෂණයට පහසුකම් සැලසුණා. අජෛව සංශ්ලේෂණය කියන්නේ ජීවී සාධකයක බලපෑමකින් තොරව නිෂ්පාදනය වෙනවා කියන එක. දෙවෙනි කාරණාව තමයි මේ කුඩා කාබනික අණු
බහුවව්‍යවීකරණය වෙලා කාබනික මහාණු ඇති වුණා. කුඩා කාබනික අණු බහු අවයවීකරණයෙන් කාබනික මහ අණු ඇතිවීම තුන්වෙනි කාරණාව මොකක්ද? තුන්වෙනි කාරණාව තමයි දරුවනේ මේ කාබනික මහ අණු පටල තුල ඇසිරීමෙන් ප්‍රාක්සෛල නිර්මාණය වීම. කාබනික මහ අණු පටල තුල ඇසිරීමෙන් ප්‍රාක්සෛල ඇතිවීම. අවසානම කරුණ තමයි න්‍යෂ්ටික අම්ලවලට ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව අත්පත් කර ගැනීම නිසා සෛලවලට ප්‍රවේණිගත වීමේ හැකියාව ලැබීම. න්‍යෂ්ටික අම්ල ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව අත්කර ගැනීම නිසා න්‍යෂ්ටික අම්ල ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව අත්කර ගැනීම නිසා සෛලවලට ප්‍රවේණිගත වීමේ හැකියාව ලැබීම. මෙන්න මේ කරුණු හතර අපි එකපාරක් පාඩම් කරගමුද? ආදි පෘථිවියේ පැවති වායුගෝලයේ ස්වභාවය මගින් අකාබනික අණු වලින් ඇමයිනෝ අම්ල, නයිට්‍රජනීය භස්ම වැනි කුඩා කාබනික අණු අජෛව සංශ්ලේෂණයට පහසුකම් සැලසුණා. දෙවැනි කාරණාව තමයි කුඩා කාබනික අණු බහුවව්‍යවීකරණය වීමෙන් කාබනික මහා අණු නිර්මාණය වුණා. තුන්වෙනි කරුණ තමයි මේ කාබනික මහා අණු පටල තුල ඇසිරීමෙන් ප්‍රාක්සෛල බිහි වුණා. අවසාන වශයෙන් න්‍යෂ්ටික අම්ලවලට ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව අත්කර ගැනීම නිසා සෛලවලට ප්‍රවේණිගත වීමේ හැකියාව ලැබුණා. මේ තමයි දරුවනේ 11 වෙනි ප්‍රශ්නයට අදාළ අංග සම්පූර්ණ පිළිතුර. අපි ඊළඟට යමු 12 වෙනි ප්‍රශ්නයට. භූවිද්‍යාත්මක ඉෝන පිළිවෙලින් නම් කරන්න. දරුවනේ භූවිද්‍යාත්මක ඉෝන හතරක් තියෙනවා. හේඩියන් ඉෝනය, ආකියන් ඉෝනය, ප්‍රෝටෙරෝසොයික් ඉෝනය සහ ෆැනරොසොයික් ඉෝනය. අපි ඒවා ගැන ලියමු. හේඩියන් ඉෝනය, ආකියන් ඉෝනය, ප්‍රෝටෙරෝසොයික් ඉෝනය සහ අවසාන වශයෙන් ෆැනරොසොයික් ඉෝනය. ඒ තමයි පෘථිවි ඉතිහාසයේ භූවිද්‍යාත්මක ඉෝන අණුපිළිවෙල. 13 වෙනි ප්‍රශ්නයට යමු. ප්‍රෝටෙරෝසොයික් ඉෝනයේ සිදු වැදගත් සිදුවීම් දෙකක් ලියන්න. මේ ප්‍රෝටෙරෝසොයික් ඉෝනයේදී වැදගත් සිදුවීම් දෙකක් තියෙනවා. එකක් තමයි පැරණිතම සූන්‍යෂ්ටික සෛලවල පොසිල ඇතිවීම. පැරණිතම සූන්‍යෂ්ටික සෛලවල පොසිල ඇතිවීම. දෙවැනි කාරණාව තමයි ඇල්ගී විවිධත්වය හා මෘදු දේහ දරන අපෘෂ්ඨවංශී සතුන් ඇතිවීම. මෘදු දේහ දරන අපෘෂ්ඨවංශී සතුන් ඇතිවීම. එමනම් දරුවෝ ප්‍රෝටෙරෝසොයික් ඉෝනයේ සිදු වැදගත් සිදුවීම් දෙක ඔබට පැහැදිලි.
පැරණිතම ශූන්‍යෂ්ටික සෛලවල පොසිල් ඇතිවීම, ඒ වගේම ඇල්ගී විවිධත්වය සහ මෘදු දේහ දරන නැත්නම් මෘදු දේහ සහිත අපෘෂ්ඨවංශී සතුන් ඇතිවීම මේ ඉයෝනේජ් තුල තමයි සිදු වුනේ. ජීවීන් වර්ගීකරණය යනු කුමක්ද? හරිම පහසු කරුණක් ප්‍රශ්නයක්. පොදු ගති ලක්ෂණ සලකා ජීවීන් කාණ්ඩ වලට සැකසීම තමයි වර්ගීකරණය කියන්නේ. පොදු ගති ලක්ෂණ සලකා ජීවීන් කාණ්ඩ වලට සැකසීම. පොදු ගති ලක්ෂණ සලකා ජීවීන් කාණ්ඩ වලට සැකසීම. ඒක තමයි ජීවීන් වර්ගීකරණය කියලා අදහස් කරන්නේ. දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඔන්න ප්‍රශ්නයක්. නව ඩාවින් වාදය යනු කුමක්ද? දරුවනේ නව ඩාවින් වාදය කියන්නේ ආකාර කීපයක සමෝදානයක් නැත්නම් එකතුවක්. මොනවද? චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදයත්, මෙන්ඩලීය ප්‍රවේණියත්, ඒ වගේම ගහන ප්‍රවේණියත් මේ කියන්නා වූ ශේෂ්ත්‍ර කීපේම දැනුමේ සමෝදානය තමයි නැත්නම් එකතුවක් තමයි නව ඩාවින් වාදය කියන්නේ. අපි ලියමු. චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදයත් මෙන්ඩලීය ප්‍රවේණිය හා ගහන ප්‍රවේණිය පිළිබඳ දැනුමත් ඇතුළත් සමෝදානය කියන්නේ එකතුව. ඒ තමයි නව ඩාවින් වාදය. චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදයත්, මෙන්ඩලීය ප්‍රවේණිය හා ගහන ප්‍රවේණිය පිළිබඳ දැනුමත් ඇතුළත් සමෝදානයකට තමයි අපි කියන්නේ නව ඩාවින් වාදයක් කියලා. එhmenan 16 වෙනි ප්‍රශ්නය බලමු. පටකයක් යනු කුමක්ද? දරුවනේ විශේෂිත කාර්යයක් හෝ කාර්ය කීපයක් ඉටු කිරීමට හැඩගැසී ඇති සෛල වර්ග එකකින් හෝ ඊට වඩා වැඩි ගණනකින් සමන්විත සෛල සමූහයක් එකට ගත්තම අපි ඒකට කියන්නේ පටකයක් කියලා. හරිම සරලයි. විශේෂිත කාර්යයක් හෝ කාර්ය කීපයක් ඉටු කිරීමට හැඩගැසුණු සෛල වර්ග එකකින් හෝ ඊට වඩා වැඩි ගණනකින් සමන්විත සෛල සමූහයක් එක්ව ගත් විට ඒක පටකයක් කියනවා. ඉතින් අපි ලියමු ඒක. විශේෂිත කාර්යයක් හෝ කාර්ය කිහිපයක් ඉටු කිරීමට හැඩගැසුණු සෛල වර්ග එකකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත වන සෛල වර්ග එකකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත වන සෛල සමූහයක් එක්ව ගත් විට එය පටකයකි. හරිම සරලයි. විශේෂිත කාර්යයක් හෝ කාර්ය කීපයක් ඉටු කිරීමට හැඩගැසුණු. මෙතනදී කාර්ය කියන වචනේ වෙනුවට ඔබට විශේෂිත කෘත්‍යයක් හෝ කෘත්‍යයන් කීපයක් ඉටු කිරීමට හැඩගැසුණු කියලා ආදේශ කරන්නත් පුළුවන්. ලකුණු දෙනවා. සෛල වර්ග එකකින් හෝ ඊට වඩා වැඩි ගණනකින් සමන්විත සෛල සමූහයක් එක්ව ගත් විට එය පටකයක් කියලයි හඳුන්වන්නේ. 17 වෙනි ප්‍රශ්නේ බලමු. ප්‍රරෝහ අග්‍රස්තය සහ මුලග්‍රස්තයේ වෙනස්කම් මොනවද? ප්‍රරෝහ අග්‍රස්තයක සහ මුලග්‍රස්තයක වෙනස්කම් මොනවද? දරුවනේ ප්‍රරෝහ අග්‍රස්තවල තමයි දකින්න ලැබෙන්නේ. මුලග්‍රස්ත දකින්න ලැබෙන්නේ මුලේ අග්‍රස්තයේ. ප්‍රරෝහ අග්‍රස්තයේ තමයි ප්‍රරෝහ අග්‍රස්ත දකින්න ලැබෙන්නේ. මුලේ අග්‍රස්තයේ තමයි මුලග්‍රස්ත දකින්න ලැබෙන්නේ. ඒක පළවෙනි වෙනස. හරිම සරල දෙයක්. 9න්ම තමයි ගන්න තියෙන්නේ.
ප්‍රරෝහ අග්‍රස්තවල ප්‍රරෝහ අග්‍රස්ත පිහිටයි. හරිම සරලයි. මුලාග්‍රස්ත වල මුල අග්‍රස්තය පිහිටයි. දරුවනේ මේ ප්‍රරෝහ අග්‍රස්ත පත්‍ර මූලාකෘති වලින් ආරක්ෂා වෙන්නේ. ප්‍රරෝහ අග්‍රස්ත පත්‍ර මූලාකෘති වලින් ආරක්ෂා වෙද්දී මූලාග්‍රස්ත ඒවා ආරක්ෂා වෙන්නේ මූලාග්‍ර කොපුවෙන්. ඒක තමයි දෙවෙනි වෙනස. පත්‍ර මූලාකෘති වලින් ප්‍රරෝහ අග්‍රස්ත ආරක්ෂා වේ. මූලාග්‍ර කොපුවකින් මූලාග්‍රස්තය ආරක්ෂා වේ. තව එක වෙනසක් අපිට කියන්න පුළුවන්. දරුවනේ ප්‍රරෝහ අග්‍රස්තයේ නවසෛල ඇතිවීම සිදුවන්නේ ඇතුල් දෙසට පමණයි. නමුත් මුලග්‍රස්තයේ නවසෛල ඇතුල්වීම ඇතුල් දෙසට සහ පිටතට ලෙස දෙදිශාවටම සිද්ධ වෙනවා. ඒක ලියන්න පුළුවන්. ප්‍රරෝහ අග්‍රස්තයේ නවසෛල සෑදීම ඇතුළත දෙසට පමණක් සිදුවේ. මුලග්‍රස්තයේ නවසෛල සෑදීම ඇතුළත හා පිටත ලෙස දෙදිශාවටම සිදුවේ. දෙදිශාවටම සිදුවේ. ඉතින් හරිම සරල ප්‍රශ්නයක්. හැබැයි විභාග මට්ටමේ ප්‍රශ්නයක්. වාර විභාග ප්‍රශ්න පත්‍රවලදී නිතරම දකින්න ලැබෙන හොඳ සංසන්දනාත්මක ප්‍රශ්නයක්. ඉතින් ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න ඕනේ. 18 වෙනි ප්‍රශ්නයට යමු. මෘදුස්තර සෛල මගින් ඉටු කරන කෘත්‍යයන් මොනවද? දරුවනේ ශාක දේහයේ සිදුවන බොහෝමයක් සංශ්ලේෂණ ක්‍රියාවන් වලට දායක වෙන්නේ මෘදුස්තර. හොඳ උදාහරණේ ප්‍රභා සංශ්ලේෂණය. ඒ වගේම සංචිත කෘත්‍යකුත් කරනවා. අපි මේ දෙක ඉස්සෙල්ලා ලියමු. ශාක දේහය තුල සිදුවන බොහෝ සංශ්ලේෂණ ක්‍රියා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පරිවෘත්තීය ක්‍රියා කියලත්. සඳහා දායක වේ. දෙවැනි කාර්යය තමයි මේ සංචිත කෘත්‍ය. සංචිත කෘත්‍යයක් ඉෂ්ට කරනවා. දැන් තුන්වෙනි කාර්යය තමයි දරුවනේ මේ මුදුස්තර සෛලවලට සුදුසු තත්ත්ව සපයා දුන් විට වෙනත් සෛල බවට විභාජනය සහ විභේදනය වීමේ හැකියාවකුත් මෙයාලා දරනවා. ඒක තමයි අපි ඊළඟට කෘත්‍යෙට ලියන්නේ. සුදුසු තත්ත්ව සපයා දුන් විට වෙනත් සෛල බවට විභාජනය හා විභේදනය වීමේ හැකියාව දරයි. විභාජනය සහ විභේදනය වීමේ හැකියාව දරනවා. එවන අපිට ඊළඟ ප්‍රශ්නය සඳහා යොමු වෙන්න පුළුවන්. අපි දැන් 19 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. දෘඩස්තර සෛල මගින් ඉටු කරන කෘත්‍යයන් ලියන්න. දරුවනේ ශාක දේහයට සන්ධාරණය සහ ශක්තිය ලබා දීම තමයි දෘඩස්තර වලින් කරන්නේ. ඒක තමයි අපිට ලියන්න තියෙන්නේ. ශාක දේහයට
සන්ධාරණය සහ ශක්තිය ලබා දීම. ශාක දේහයට සන්ධාරණය සහ ශක්තිය ලබා දීම කරන්නේ මේ දෘඩස්තර සෛල මගින්. 20 වන ප්‍රශ්නය. දෘඩ දැව මෘදු දැව කියන්නේ මොනවද? හොඳ ප්‍රශ්නයක්. දෘඩ දැව මෘදු දැව කියන්නේ මොනවද? දරුවනේ අවෘත බීජක ශාකවල ද්විතීක ශෛලම හඳුන්වන්නේ දෘඩ දැව කියලා. අවෘත බීජක ශාකවල ද්විතීක ශෛලම හඳුන්වන්නේ දෘඩ ද්‍රව කියලා. ඒක ඉස්සෙල්ලා අපි ලියමු. අවෘත බීජක ශාකවල ද්විතීක ශෛලම දෘඩ ද්‍රව නම් වේ. දෘඩ දැව නම් වේ. එතකොට විවෘත බීජක ශාකවල දැවවලට තමයි කියන්නේ මෘදු දැව කියලා. විවෘත බීජක ශාකවල දැව මෘදු දැව නම් වේ. මෘදු දැව නම් වේ. විවෘත බීජක ශාකවල දැව මෘදු දැව නම් වේ. පැහැදිලිද? එහෙනම් අපි මේ වන විට ප්‍රශ්න 20ක් සාකච්ඡා කළ අවසන් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. සරල අපිච්ඡද පටක වර්ග නම් කර ඒවා පිහිටන ස්ථානයේ බැගින් ඉදිරියෙන් ලියන්න. සරල අපිච්ඡද පටක වර්ග නම් කරලා ඒවා පිහිටන ස්ථානයේ බැගින් ඉදිරියෙන් ලියන්න. දරුවනේ දැන් සරල අපිච්ඡද පටක වර්ග 4ක් තියෙනවානේ. මොනවද? මේ බලන්න. සරල ශල්කමය, සරල ඝනාකාර, සරල ස්තම්භික, අවසානයක ව්‍යාජ ස්තරීභූත ස්තම්භික. යනාදී වශයෙන් අපිච්ඡද පටක සරල අපිච්ඡද පටක වර්ග 4ක් තියෙනවා. දැන් සරල ශල්කමය වලට හොඳම උදාහරණ තමයි රුධිර වාහිනී සහ ගර්ත බිත්ති අපිට ගන්න පුළුවන්. රුධිර වාහිනී විශේෂයෙන්ම රුධිර කේශ නාලිකා සහ ගර්ත බිත්ති අපිට මේ සඳහා උදාහරණ වලට ගන්න පුළුවන්. සරල ඝනාකාර විශේෂයෙන්ම මේ ග්‍රන්ථි ආශ්‍රිතව තමයි තියෙන්නේ. කේට ග්‍රන්ථි, තයිරොයිඩ් ග්‍රන්ථි ඒ වගේ ස්ථානවල දකින්න පුළුවන්. ඒ වගේම මේ වෘක්කවල නාලිකාවලත් සරල ඝනාකාර දකින්න පුළුවන්. අවිදුර සංවලිත විදුර සංවලිත නාලිකා වල දකින්න පුළුවන් ඒ බිත්තියේ. සරල ස්තම්භික අපිච්ඡද විශේෂයෙන්ම පිහිටන්නේ ආන්ත්‍රික ආස්තරණය. ආන්ත්‍රික ආස්තරණය. ව්‍යාජ ස්තරීභූත ස්තම්භික අපිච්ඡද විශේෂයෙන්ම නාස් මාර්ගයේ ශ්වාසනාලයේ දකින්න පුළුවන්. නාස් මාර්ගයේ ඒ වගේම ශ්වාසනාලයේ. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. දරුවනේ සත්ව සදුෂ පෝෂණයේ පියවර අනුපිළිවෙලින් ලියන්න කියනවා. සත්ව සදුෂ පෝෂණයේ පියවර අනුපිළිවෙලින්. ඉතින් හරිම සරලයි. හරි. පළවෙනි පියවර අධිග්‍රහණය, දෙවෙනි එක ජීරණය, තුන්වෙනි එක අවශෝෂණය, හතරවෙනි එක ස්වීකරණය, පස්වෙනි පියවර පහ කිරීම. හරි. ඉතින් මේ අනුපිළිවෙලට ලියන්නත් ඕනේ. අධිග්‍රහණය, ජීරණය, අවශෝෂණය, ස්වීකරණය, පහ කිරීම. මේවා තමයි සත්ව සදුෂ පෝෂණයේ පියවර අනුපිළිවෙල වෙන්නේ. එමුන ඊළඟ ප්‍රශ්නයට අපි යමු. විවෘත රුධිර සංසරණ පද්ධතියක් යනු කුමක්ද? විවෘත රුධිර සංසරණ පද්ධතිය. දරුවනේ අවයව පටක සියල්ලම රුධිර වසා නමින් හඳුන්වන තරලයකින් නැහැවෙමින් පවතින රුධිර සංසරණ පද්ධති තමයි විවෘත රුධිර සංසරණ පද්ධති කියලා අදහස් කරන්නේ. අවයව පටක සියල්ලම
රුධිර වසා නැමැති තරලයකින් නැහැවෙමින් පවතින රුධිර සංසරණ පද්ධති තමයි විවෘත රුධිර සංසරණ පද්ධති කියන්නේ. පිළියමු. අවයව පටක සියල්ල රුධිර වසා නම් තරලයකින් නැහැවෙමින් පවතින රුධිර සංසරණ පද්ධති. රුධිර සංසරණ පද්ධති තමයි අපි හඳුන්වන්නේ විවෘත රුධිර සංසරණ පද්ධති කියලා. හරි. දරුවනේ අපි 24 වෙනි ගැටලුවට තමයි ඇවිල්ලා තියෙන්නේ. සහජ ප්‍රතිශක්ති බාහිර ආරක්ෂණ මොනවද? ප්‍රධාන වශයෙන් බාහිර ආරක්ෂණ තුනක් තියෙනවා. එකක් තමයි සමේ පවතින බාහිර ආරක්ෂණ නැත්තම් බාධක, ඒ වගේම ශ්ලේෂ්මල පටල, ඒ වගේම විවිධ අවයව වලින් ශ්‍රාවය කරන ශ්‍රාවයන්. ඒව තමයි ප්‍රධාන වශයෙන්ම බාහිර ආරක්ෂණ කියලා අදහස් කරන්නේ. සමේ පවතින බාහිර ආරක්ෂණ නැත්තම් බාධක, ඒ වගේම ශ්ලේෂ්මල පටල, සහ තුන්වෙනි එක තමයි විවිධ අවයව නිකුත් කරන ශ්‍රාවයන්. දැන් බලන්න, සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණ තමයි සමේ පවතින බාහිර ආරක්ෂණ නැත්තම් බාධක, ඒ වගේම ශ්ලේෂ්මල පටල සහ විවිධ අවයව නිකුත් කරන ශ්‍රාවයන් අපිට ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 25 වෙනි ප්‍රශ්නේ. බහිස්ශ්‍රාවයන් කුමක්ද? හරිම ප්‍රසිද්ධ ප්‍රශ්නයක් දරුවෝ. නිතරම විභාගවලට අහන ප්‍රශ්නයක්. බහිස්ශ්‍රාවය කියලා අදහස් කරන්නේ නයිට්‍රජනීය පරිවෘතික අපද්‍රව්‍ය සහ වෙනත් පරිවෘතික අපද්‍රව්‍ය දේහෙන් බැහැර කිරීම. නයිට්‍රජනීය පරිවෘතික අපද්‍රව්‍ය සහ වෙනත් පරිවෘතික අපද්‍රව්‍ය දේහෙන් බැහැර කිරීම තමයි බහිස්ශ්‍රාවය කියන්නේ. නයිට්‍රජනීය පරිවෘතික අපද්‍රව්‍ය සහ වෙනත් පරිවෘතික අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීම. දේහෙන් බැහැර කිරීම තමයි බහිස්ශ්‍රාවය කියලා අදහස් කරන්නේ. 26 වෙනි ප්‍රශ්නය. දරුවනේ පර්යන්ත ස්නායු පද්ධතියේ සංරචක ප්‍රධාන සංරචක මොනවද? ප්‍රධාන සංරචක දෙකක් තියෙනවා. එකක් තමයි ස්නායු, අනෙක් සංරචකය ගැන්ග්ලියා. ස්නායු සහ ගැන්ග්ලියා වලින් තමයි පර්යන්ත ස්නායු පද්ධතිය නිර්මාණය වෙන්නේ. ප්‍රධාන සංරචක දෙක ස්නායු සහ ගැන්ග්ලියා. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. අනුමස්තිෂ්කයේ පිහිටීම ලියන්න කියලා අපෙන් අහනවා. අනුමස්තිෂ්කයේ තියෙන්නේ වැරෝලි සේතුවට පිටුපසින්. හරි. ඒ වගේම මස්තිෂ්කයේ අපර කොටසට පහළින් තමයි තියෙන්නේ. මස්තිෂ්කයේ අපර කොටසට පහළින්, ඒ වගේම වැරෝලි සේතුවට පිටුපසින් තමයි පිහිටන්නේ. මේ පිහිටීම් හරියට දැනගන්න ඕනේ දරුවෝ. වැරෝලි සේතුවට පිටුපසින් මස්තිෂ්කයේ අපර කොටසට පහළින්. මස්තිෂ්කයේ අපර කොටසට පහළින් පිහිටයි. අපර කොටසට පහළින් තමයි අනුමස්තිෂ්කය පිහිටලා තියෙන්නේ. 28 වෙනි ප්‍රශ්නය. යෂ්ටි සෛල පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න. දරුවනේ කාරණා කීපයක්ම තියෙනවා සාකච්ඡා කරන්න. එකක් තමයි කේතු සෛල වලට වඩා වැඩිපුර තියෙන දෘෂ්ටි සංවේදී සෛල වර්ගය තමයි යෂ්ටි සෛල. දැන් මේවා දෘෂ්ටි විතානයේනේ පවතින්නේ. දෘෂ්ටි විතානයේ පවතින ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල දෙවර්ගයෙන් වැඩිපුර තියෙන්නේ යෂ්ටි සෛල. කේතු සෛල වලට වඩා පිහිටනවා. ඒ වගේම යෂ්ටි සෛල දරුවනේ රොඩොප්සින් කියන දෘෂ්ටි වර්ණකයේ අන්තර්ගත සෛල වර්ගයක්. රොඩොප්සින් කියලා හඳුන්වන දෘෂ්ටි වර්ණකයේ තියෙනවා. හරි. වර්ණ හඳුනා ගැනීමක් සිදු කරන්නේ නැහැ. හැබැයි ආලෝකයට ඉතා සංවේදී. වර්ණ වෙන්කර හඳුනා ගැනීමක් කරන්න බෑ.
ඒ නිසාම යෂ්ටි සෛල විශේෂයෙන්ම කළු සුදු ප්‍රතිබිම්බ තමයි නිර්මාණය කරන්නේ රාත්‍රී කාලයේ පෙනීමට දායක වෙනවා. මෙන්න මේ කාරණා ටික තමයි ඔබට පිළිතුරට ගොනු කරන්න ඕනේ. හරි. අපි ලියමු. කේතු සෛල වලට වඩා පවතී. කේතු සෛල වලට වඩා පවතී. ඒක පළවෙනි කාරණාව. ඒ වගේම ආලෝකයට ඉතා සංවේදී වේ. රොඩොප්සින් නැමැති දෘෂ්ටි වර්ණකයේ තියෙනවා. රොඩොප්සින් නම් වර්ණකය ඇත. රාත්‍රියේදී පෙනීමට ගොඩක්ම වැදගත් වෙනවා. රාත්‍රී කාලයේ පෙනීමට වැදගත් වේ. ඒ වගේ මතක තියාගන්න දරුවනේ කළු සුදු ප්‍රතිබිම්බ තමයි හදන්නේ. වර්ණ හඳුනා ගත නොහැක කළු සුදු ප්‍රතිබිම්බ සාදයි. කළු සුදු ප්‍රතිබිම්බ තමයි හදන්නේ. මෙන්න මේ අවබෝධය ඔබට තිබෙන්නට ඕනේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. දැන් අපි 29 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. හෝමෝනයක් කියන කුමක්ද? දරුවනේ අන්තරාසර්ග ග්‍රන්ථි වලින් එහෙම නැත්නම් අන්තරාසර්ග සෛල වලින් ශ්‍රාවය කරන විශිෂ්ට රසායනික සංඥා අණු නැත්නම් විශිෂ්ට සංඥාමය අණු තමයි හෝමෝන කියන්නේ. මේවට පුළුවන් සිරුරේ තියෙන වෙනත් ස්ථානයක ඇති විශිෂ්ට ඉලක්ක සෛල මත ක්‍රියා කරලා ඒවායේ සෛලීය කෘත්‍යයන් වෙනස් කිරීමේ හැකියාවක් දරන කාණ්ඩයක් තමයි මේ හෝමෝන කියන්නේ. ඉතින් ඒ අදහස් ටික අපි ගොනු කරමු. අන්තරාසර්ගී ග්‍රන්ථි එහෙම නැත්නම් අන්තරාසර්ගී සෛල වලින් ශ්‍රාවය කරන විශිෂ්ට සංඥා අණුවන අතර විශිෂ්ට සංඥා අණු රසායනික සංඥා කිව්වත් කමක් නැහැ. අණුවන අතර සිරුරේ වෙනත් ස්ථානයක ඇති විශිෂ්ට ඉලක්ක සෛල මත ක්‍රියා කර ඒවායේ සෛලීය කෘත්‍ය වෙනස් කරනු ලබයි. වෙනස් කරනු ලබයි. හරි. එමනම් බලන්න අන්තරාසර්ගී ග්‍රන්ථි නැත්නම් අන්තරාසර්ගී සෛල වලින් ශ්‍රාවය කරන විශිෂ්ට සංඥා අණුවන අතර සිරුරේ වෙනත් ස්ථානයක ඇති විශිෂ්ට ඉලක්ක සෛල මත ක්‍රියා කර ඒවායේ සෛලීය කෘත්‍ය වෙනස් කරනු ලබයි. මේවට තමයි හෝමෝන කියලා කියන්නේ. අපි 30 වෙනි ප්‍රශ්නයට යමු. ඔන්න හොඳ ප්‍රශ්නයක්. අක්මාවෙන් ඉටුවන සමස්ථිතික කෘත්‍යයන් 5ක් ලියන්න. අපි 5කට වඩා ඔබට කියලා දෙන්න සූදානම්. 5ක් ලියන්න කියලායි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. දරුවනේ කාබෝහයිඩ්‍රේට පරිවෘත්තියට දායක වෙනවා. කාබෝහයිඩ්‍රේට පරිවෘත්තියට දායක වෙනවා. මේද පරිවෘත්තියට දායක වෙනවා. ප්‍රෝටීන පරිවෘත්තියට දායක වෙනවා. මේ පරිවෘත්තීය ක්‍රියා තුනටම දායක වෙනවා. ඒ වගේම දරුවනේ රක්තාණු බිඳහෙලීම සහ ශුද්ධජීවී ආසාදන වලට එරෙහිව ආරක්ෂණය ලබා දීමටත් අක්මාව ක්‍රියා කරනවා. රක්තාණු බිඳහෙලීම හා
ශුද්‍රජීවී ආසාදනවලට එරෙහි ආරක්ෂණය ආරක්ෂණයක් ලබා දෙනවා. ඊළඟ කෘත්‍ය තමයි දරුවනේ විශේෂයෙන්ම අක්මාවට පුළුවන් ඖෂධ සහ විෂද්‍රව්‍ය විෂහරණය කිරීමට හැකියාවකුත් තියෙනවා. තාපය නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඖෂධ හා විෂද්‍රව්‍යවල විෂහරණය එවගේම තාපය නිෂ්පාදනය එවගේම පෝෂක සංචිත කිරීමත් හෝමෝන අක්‍රිය කිරීමත් අක්මාවේ අනිකුත් කාර්යයන්. පෝෂක සංචිත කිරීම එවගේම හෝමෝන අක්‍රිය කිරීම. මෙතනදි මේ හෝමෝන අක්‍රිය කරනවා කියලා කියන්නේ යම්කිසි කෘත්‍යයක් නැත්තම් කාර්යභාරයක් අවසන් වෙච්ච හෝමෝන අක්‍රිය කරනවා. පෝෂක සංචිත කිරීමේදී විශේෂයෙන්ම සංචිත කරනවා ලෝහමය මූලද්‍රව්‍ය වන යකඩ කොප වගේ මූලද්‍රව්‍ය, ග්ලයිකෝජන්, ඒ වගේම මේද ද්‍රාව්‍ය විටමීන වර්ග 4ම AD, EK කියන විටමින්, ඒ වගේම ජල ද්‍රාව්‍ය විටමීනයක් වන B12 සංචිත කිරීම සිද්ධ කරනවා. හරි. ඉතින් මේ වගේ කාර්යයන් ගණනාවක් අක්මාවෙන් ඉටු වෙනවා. එමනම් දරුවනේ ඊළඟ ප්‍රශ්නයට යමු. හොඳයි දරුවනේ. අපි 31 වෙනි ප්‍රශ්නෙට එනවා. අලිංගික ප්‍රජනනය යනු කුමක්ද? මොකක්ද අලිංගික ප්‍රජනනය කියන්නේ? ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනයකින් තොරව තනි ජනක ජීවියෙකු විසින් නව ඒකයිකයන් නිපදවීමේ ක්‍රියාවලිය තමයි අලිංගික ප්‍රජනනය කියන්නේ. මෙතනදී යොදාගන්නේ අනූනන විභාජනය. හරි. අපි ලියමුද? ලියමු. අලිංගික ප්‍රජනනය. ඩිම්බ හා ශුක්‍රාණු සංසේචනයකින් තොරව තනි ජනකයෙකු විසින් නව ඒකයිකයන් ජනනය කරනු ලබන ක්‍රියාවලිය අලිංගික ප්‍රජනනයයි. ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනයකින් තොරව තනි ජනක ජීවියෙකු විසින් නව ඒකයිකයන් ජනනය කරනු ලබන ක්‍රියාවලිය තමයි අලිංගික ප්‍රජනනය කියන්නේ. දරුවනේ 32 වෙනි ප්‍රශ්නේ ලේඩික් සෛල වලින් ඉටුවන කෘත්‍යයන් දෙකක් ලියන්න. මේ ලේඩික් සෛල වලටම තමයි අන්තරාල සෛල කියන්නේ. ශුක්‍රදර නාලිකා අතර පවතින අන්තරාල අවකාශය තුල තමයි මේ අන්තරාල සෛල නැත්තම් ලේඩික් සෛල තියෙන්නේ. ලේඩික් සෛල කෘත්‍යයන් දෙකක් කරනවා. එකක් තමයි පුරුෂ ප්‍රජනක ප්‍රධාන හෝමෝනය වන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශ්‍රාවය කරනවා. ඒ වගේම අනෙකුත් ඇන්ඩ්‍රෝජන් හෝමෝන ශ්‍රාවය කරනවා. ඉතින් ওই දෙකම අපිට ලියන්න පුළුවන්. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශ්‍රාවය කිරීම අනෙකුත් ඇන්ඩ්‍රෝජන් හෝමෝන ශ්‍රාවය කිරීම. අනෙකුත් ඇන්ඩ්‍රෝජන් හෝමෝන ශ්‍රාවය කිරීම. ඒ තමයි ලේඩික් සෛල වලින් ඉටුවන කෘත්‍යයන් දෙක. අපි 33 වෙනි ප්‍රශ්නයට එනවා දරුවනේ. දෙවන ත්‍රිමාසික අවසානයේ බ්‍රූනේ ලක්ෂණ මොනවද? බ්‍රූනේ හොඳින් මානව ලක්ෂණ දරනවා මේ වෙනකොට. ඒ වගේම අවයව පද්ධති සම්පූර්ණයෙන්ම විකසනය වෙලා තියෙනවා. ඒ වගේම බ්‍රූනේ දිග ගත්තොත් සෙන්ටිමීටර් 30ක් පමණ දිගු වර්ධනයක් දක්නට ලැබෙනවා. අපි ඒ කරුණු ටික ලියමු. මානව ලක්ෂණ හොඳින් දක්නට ලැබේ. නැත්තම් නිරූපණය වේ. අවයව පද්ධති
සම්පූර්ණයෙන් විකසනය වී ඇත. සම්පූර්ණයෙන් විකසනය වී ඇත. ඒ වගේම බ්‍රූනයේ දිග සෙන්ටිමීටර් 30ක් පමණ වේ. බ්‍රූනයේ දිග සෙන්ටිමීටර් 30ක් පමණ වේ. මේ තමයි දෙවන ත්‍රයිමාසික අවසානයේ බ්‍රූනයේ ලක්ෂණ ටික. ඊළඟ ප්‍රශ්නයට යමු. මානව සැකිල්ල ඉටු කරන කෘත්‍යයන් මොනවද? ප්‍රධාන වශයෙන්ම කෘත්‍යයන් 6ක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි ආරක්ෂාව ලබා දෙනවා. දේහ අභ්‍යන්තර අවයව වලට ආරක්ෂාව ලබා දෙනවා. ඒ වගේම දේහයට සන්ධාරණය ලබා දෙනවා. ඒ වගේම චලන සඳහා දායක වෙනවා. මීට අමතරව දරුවනේ කැල්සියම් ගබඩා කිරීම සහ නිදහස් කිරීමත් පොස්පේට් ගබඩා කිරීම හා නිදහස් කිරීමටත් දායක වෙනවා. කැල්සියම් ගබඩා කිරීම හා නිදහස් කිරීම. ඒ වගේම ෆොස්පේට් ගබඩා කිරීම හා නිදහස් කිරීම. ඒ විතරක් නෙමේ. රතු රුධිර සෛල නැත්නම් රුධිර සෛල නිපදවීමටත් දායක වෙනවා. විශේෂම රක්තාණු නිපදවීමට දායක වෙනවා. ඒවා තමයි මානව සැකිල්ලෙන් ඉටුවන කෘත්‍යයන් වෙන්නේ. පාවෙන පරශු යනු මොනවද? අපේ 35 වෙනි ප්‍රශ්නේ. මොනවටද දරුවනේ පාවෙන පරශු කියන්නේ? පරශු යුගල් 12ක් තියෙන බව අපි දන්නවා. මේ පරශු යුගල් 12න් අවසාන පරශු යුගල, ඒ කියන්නේ 11 වෙනි පරශු යුගල සහ 12 වෙනි පරශු යුගල. මේ පරශු යුගලයන් දෙක උරෝස්තියට සම්බන්ධයක් නැහැ. ඉතින් ඒවට තමයි කියන්නේ දරුවනේ පාවෙන පරශු කියලා. උරෝස්තිය සමග සම්බන්ධ නොවන අවසාන පරශු යුගල් දෙක තමයි පාවෙන පරශු කියලා අදහස් කරන්නේ. 11 වෙනි 12 වෙනි පරශු යුගල්. උරෝස්තිය සමග සන්ධානය නොවන අවසාන පරශු යුගල් දෙක එනම් 11 12 ඒව තමයි පාවෙන පරශු කියලා අදහස් කරන්නේ. උරෝස්තිය සමග සන්ධානය නොවන අවසාන පරශු යුගල් දෙක 11 12 පරශු යුගල් තමයි පාවෙන පරශු කියලා අදහස් කරන්නේ. අපි 36 වෙනි ප්‍රශ්නෙට එනවා. ඔන්න දැන් ප්‍රවේණියට සම්බන්ධ ප්‍රශ්න. ප්‍රවේණික පරීක්ෂණ සඳහා ගෙවතුමෑ ශාකයේ සතු අභිමත ගුණාංග මොනවද? එකක් තමයි දරුවෝ ජනන කාලයේ කෙටිවීම. අපි ඒක ලියමු මුලින්ම. ජනන කාලයේ කෙටිවීම නිසා අඩු කාලයකදී වැඩි පරම්පරා ගණනක් නිරීක්ෂණය කරන්න ලැබුණා. ජනන කාලයේ කෙටිවීම. දෙවැනි එක තමයි ප්‍රතිවිරුද්ධ ලක්ෂණ රාශියක් සහිත ප්‍රභේද ගණනාවක් දක්නට ලැබීම. මෙතනදී ඇත්තටම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ 7ක් දකින්න ලැබුණා. ප්‍රතිවිරුද්ධ නැත්නම් පරස්පර කියන්නත් පුළුවන්. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ රාශියක් සහිත ප්‍රභේද ගණනාවක් තිබීම. ප්‍රභේද ගණනාවක් තිබීම. දැන් තුන්වෙනි කාරණාව තමයි සෑම මුහුමකදීම ප්‍රජනිතය විශාල සංඛ්‍යාවකින් නිපදවීම. අපි ඒක ලියමු. සෑම මුහුමකදීම ප්‍රජනිතය විශාල සංඛ්‍යාවකින් නිපදවීම. විශාල සංඛ්‍යාවකින් නිපදවීම. ඒ වගේම ශාක අතර සිදුවන සෑම මුහුමක්ම පාලනය කළ හැකි වීම. අපිට පාලනය කරන්න පුළුවන්. ශාක අතර සිදුවන සෑම මුහුමක්ම
ශාක අතර සිදුවන සෑම මුහුමක්ම පාලනය කළ හැකිවීම. පාලනය කළ හැකිවීම. මේව තමයි ප්‍රවේණික පරීක්ෂණ සඳහා ගෙවතුමෑ ශාක සතු අභිමත ගුණාංග. මොනවද? ජනන කාලය කෙටිවීම. ඒක පළවෙනි එක. දෙවෙනි එක ප්‍රතිවිරුද්ධ ලක්ෂණ රාශියක් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ රාශියක් සහිත ප්‍රභේදන ගණනාවක් පැවතීම. තුන්වෙනි එක තමයි සෑම මුහුමකදීම විශාල ප්‍රජනිතයක් නිපදවීම. නැත්නම් ප්‍රජනිතයේ විශාල සංඛ්‍යාවකින් නිපදවීම. හතරවෙනි එක තමයි ශාක අතර සිදුවන සෑම මුහුමක්ම පාලනය කළ හැකිවීම. පාලනය කළ හැකිවීම. අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නය සඳහා යොමු වෙන්න. දැන් අපි 37 වෙනි ප්‍රශ්නයට එනවා. නිලීන අභිභවනය යනු කුමක්ද? දරුවනේ නිලීන අභිභවනයක් කියන්නේ මොකක්ද? වර්ණ දේහයක නිශ්චිත පතයක පවතින සමයුග්මක නිලීන ප්‍රවේණි දර්ශයක් මගින් සමයුග්මක නිලීන ප්‍රවේණි දර්ශයක් මගින් වෙනත් පතයක පවතින වෙනස්ම ජානයක ප්‍රකාශ වීමක් වෙනස් කරනවා නම් ඒ තත්ත්වය හඳුන්වන්නේ නිලීන අභිභවනය කියලා. හරි බලන්න. අපි ලියන ගමන් ආයි කතා කරමු. වර්ණ දේහයක නිශ්චිත පතයක පවතින සමයුග්මක නිලීන ප්‍රවේණි දර්ශයක් මගින් නිලීන ප්‍රවේණි දර්ශයක් මගින් එයා මොකද කරන්නේ? මේ නිලීන ප්‍රවේණි දර්ශයෙන් කරන්නේ මොකද්ද? වෙනත් ජානයක වෙනස්ම වෙනත් පතයක පවතින වෙනත් ජානයක ප්‍රකාශනය වීම වෙනස් කරනවා. වෙනත් පතයක ඇති වෙනස්ම ජානයක ප්‍රකාශ වීම වෙනස් කිරීමට තමයි අපි කියන්නේ නිලීන අභිභවනය කියලා. එතකොට මේ අභිභවන ක්‍රියාවලිය කරන්නේ සමයුග්මක නිලීන ප්‍රවේණි දර්ශයක් මගින්. හරි? සමයුග්මක නිලීන ප්‍රවේණි දර්ශයක් මගින් තමයි මේ තත්ත්වය ඇති කරන්නේ. ඉතින් මේ අවස්ථාව අපි හඳුන්වන්නේ නිලීන අභිභවනයක් කියලා. වර්ණ දේහයක නිශ්චිත පතයක පවතින සමයුග්මක නිලීන ප්‍රවේණි දර්ශයක් මගින් නැත්නම් නිලීන ඇලිල යුගලක් මගින් වෙනත් පතයක පවතින වෙනස්ම ජානයක ප්‍රකාශ වීම වෙනස් කරනවා නම් ඒකට කියන්නේ නිලීන අභිභවනය කියලා. ඒකට කියන්නේ නිලීන අභිභවනය කියලා. හරි. දරුවනේ අපි 38 වෙනි ප්‍රශ්නෙට එන්නේ. ප්‍රවේණීයම තවත් ප්‍රශ්නයක්. බහුගුණකතාවය යනු කුමක්ද? දරුවනේ බහුගුණකතාවය කියන්නේ සෑම ශෛලීය න්‍යෂ්ටියකම සමජාත වර්ණ දේහ යුගලකට වඩා දක්නට ලැබෙනවා නම් අපි ඒකට කියන්නේ මොකක් කියලාද? බහුගුණකතාවය කියලා. ඒ කියන්නේ අපි දන්නේ සාමාන්‍යයෙන් 2n සෛලනේ. දැන් මේ 2n නැතුව ඒ වෙනුවට 3n 4n 5n 6n යනාදී වශයෙන් වර්ණ දේහ කට්ටල තියෙනවා නම් අන්න ඒ තත්වයට තමයි කියන්නේ බහුගුණකතාවය කියලා. ඒතකොට සෑම ශෛලීය න්‍යෂ්ටියකම සමජාත වර්ණ දේහ කට්ටල යුගලකට වඩා දක්නට ලැබෙනවා නම් ඒකට කියන්නේ බහුගුණකතාවය කියලා. සෑම ශෛලීය න්‍යෂ්ටියකම සමස්ත සමජාත වර්ණ දේහ කට්ටල යුගලකට වඩා දක්නට ලැබීම. යුගලකට වඩා දක්නට ලැබීම තමයි බහුගුණකතාවය කියන්නේ. සෑම ශෛලීය න්‍යෂ්ටියකම සමස්ත සමජාත වර්ණ දේහ කට්ටල යුගලකට වඩා යුගලක් කියන්නේ දෙකක්. වර්ණ දේහ කට්ටල දෙකකට වඩා දක්නට ලැබෙනවා නම් ඒ තත්වය හඳුන්වන්නේ බහුගුණකතාවය. හරිම ලේසි. සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ 2n ද්විගුණ. හැබැයි ඊට වඩා වර්ණ දේහ කට්ටල ගාන වැඩි නම් ත්‍රිගුණ, චතුර්ගුණ, පංචගුණ මේ වගේ යනාදී වශයෙන් වර්ණ දේහ කට්ටල ගණන වැඩි නම් දෙකකට වඩා ඒ තත්ත්වය අපි හඳුන්වන්නේ බහුගුණකතාවය කියලා. බහුගුණකතාවය. හරි. 39.
ක්‍රොමැටින් තන්තුවක් යනු කුමක්ද? දරුවනේ නියුක්ලියෝසෝම තන්තුවක් සර්පිලාකාරව ඇඹරීමෙන් ඇතිවන ව්‍යුහයකට තමයි ක්‍රොමැටින් තන්තුවක් කියලා කියන්නේ. හරිම සරලයි. නියුක්ලියෝසෝම තන්තුවක් සර්පිලාකාරව ඇඹරීමෙන් ඇතිවන ව්‍යුහය තමයි ක්‍රොමැටින් තන්තුවක් කියන්නේ. නියුක්ලියෝසෝම තන්තුවක් සර්පිලාකාරව ඇඹරීමෙන් ඇතිවන ව්‍යුහය තමයි ක්‍රොමැටින් තන්තුවක් කියලා කියන්නේ. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. මෙටාජාන විද්‍යාව යනු කුමක්ද? ඒක තමයි අපේ 40 වෙනි ප්‍රශ්නය. හොඳ ප්‍රශ්නයක් දරුවෝ. තාමත් විභාගෙට මෙවැනි ප්‍රශ්න ඇවිල්ලා නැහැ. හරි. දරුවනේ මෙටාජාන විද්‍යාව කියන්නේ මෙහෙමයි. පරිසරය තුල තියෙන DNA ප්‍රජා DNA ලෙස නිස්සාරණය කරගෙන ඒ සාම්පලය අධ්‍යයනය කරනවා. ඒ සාම්පලය අධ්‍යයනය කිරීම තමයි ඒ අධ්‍යයනය සිදු කරන විද්‍යාව තමයි මෙටාජාන විද්‍යාව කියලා අදහස් කරන්නේ. හරි. බලමු. පරිසරය තුල ඇති DNA ප්‍රජා DNA ලෙස නිස්සාරණය කර DNA ලෙස නිස්සාරණය කර එම සාම්පලය අධ්‍යයනය සිදු කරන විද්‍යාව. ඒකට තමයි කියන්නේ මෙටාජාන විද්‍යාව කියලා. පරිසරය තුල ඇති DNA ප්‍රජා DNA ලෙස නිස්සාරණය කර එම සාම්පලය අධ්‍යයනය සිදු කරන විද්‍යාව ඒ විශේෂ ක්ෂේත්‍රය තමයි දරුවනේ මෙටාජාන විද්‍යාව කියන්නේ. හොඳට ඒව පාඩම් කරගන්න. දරුවනේ 41 වෙනි ප්‍රශ්නේ අපි පාරිසරික ජීව විද්‍යාව කොටසට තමයි ආවේ. ආහාර දාමයක් කියන්නේ මොකක්ද? පරිසර පද්ධතියක ප්‍රාථමික නිෂ්පාදකයාගෙන් ආරම්භ වෙලා එක් පෝෂී මට්ටමකින් තවත් පෝෂී මට්ටමකට පෝෂක සහ ශක්තිය මාරු වන ජීවීන්ගේ රේඛීය අනුක්‍රමයක් නැත්නම් අනුපිළිවෙලක් තමයි ආහාර දාමයක් කියන්නේ. බලන්න. පරිසර පද්ධතියක ප්‍රාථමික නිෂ්පාදකයාගෙන් ආරම්භ වී එක් පෝෂී මට්ටමක සිට තවත් පෝෂී මට්ටමකට මාත් එක්ක පාඩම් කරමු. එක් පෝෂී මට්ටමක සිට තවත් පෝෂී මට්ටමකට මොනවද මාරු වෙන්නේ? පෝෂක සහ ශක්තිය මාරු වන ජීවීන්ගේ රේඛීය අනුක්‍රමය. අනුක්‍රමය කියන්නේ අනුපිළිවෙල. පෝෂක හා ශක්තිය මාරු වන ජීවීන්ගේ රේඛීය අනුක්‍රමය. මේක තමයි ආහාර දාමයක් කියන්නේ. හරිම සරලයි. පරිසර පද්ධතියක ප්‍රාථමික නිෂ්පාදකයාගෙන් ආරම්භ වී එක් පෝෂී මට්ටමක සිට තවත් පෝෂී මට්ටමකට මොනවද මාරු වෙන්නේ? පෝෂක සහ ශක්තිය මාරු වන ජීවීන්ගේ රේඛීය අනුක්‍රමය තමයි ආහාර දාමයක් කියන්නේ. හරිම සරලයි. නිවර්තන වියලි වනාන්තරවල ලක්ෂණ මොනවද? අපි නිවර්තන වනාන්තර බියෝමේදී තමයි මේ කොටස් සාකච්ඡා කරන්නේ. නිවර්තන වනාන්තර බියෝමේ ආකාර දෙකකට බෙදන්න පුළුවන්. නිවර්තන වැසි වනාන්තර සහ නිවර්තන වියලි වනාන්තර. ඒතර මේ තියෙන නිවර්තන වියලි වනාන්තර. මේ නිවර්තන වියලි වනාන්තරවල ලක්ෂණ අහනවා. අපිට ලියන්න පුළුවන් වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1500ත් 2000ත් අතර වෙනවා. හරි. ඍතුමය වර්ෂාපතනයක් තමයි තියෙන්නේ. වාර්ෂික වර්ෂාපතනය 1500ත්
mm පමණ වේ. දැන් ඍතුමය වර්ෂාපතනයක් තියෙන්නේ මාස 6ක් 7ක කැපී පෙනෙන වියලි කාලයක් පවතිනවා. ඍතුමය වර්ෂාවකි මාස 6ක 7ක කැපී පෙනෙන වියලි කාලයකි. ඒ වගේම දරුවනේ සාමාන්‍ය උෂ්ණත්වය ගත්තොත් සෙල්සියස් අංශක 33ක් පමණ වෙනවා. ඒකත් අපිට ලියන්න පුළුවන්. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 33ක් පමණ වෙනවා. හරි. සෙල්සියස් අංශක 33ක් පමණ වෙනවා. දැන් මේ වනාන්තරවල පතනශීලී ශාක තමයි ගොඩක්ම දකින්න ලැබෙන්නේ. ඒ පතනශීලී ශාකවල ශාකපත්‍ර වියලි කාලෙදී හැලිලා යනවා. පතනශීලී ශාකවල ශාකපත්‍ර වියලි කාලයේදී හැලී යයි. වියලි කාලෙදී හැලිලත් යනවා. ඒ වගේම දරුවනේ හොඳින් මතක තියාගන්න ඕනේ මේ නිවර්තන වියලි වනාන්තරවල තවත් දක්නට ලැබෙන ලක්ෂණයක් තමයි මොකද්ද? අපිශාක එතරම්ම දකින්න ලැබෙන්නේ නැහැ වැසි වනාන්තරයක වගේ. අපිශාක සුලභ නොවේ. අපිශාක සුලභ නොවේ. බහුලව දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් දකින්න ලැබෙන්නේ මොනවද? කටු සහිත පඳුරු ශාක සහ මාංශල ශාක තමයි බොහෝ විට දකින්න ලැබෙන්නේ. කටු සහිත පඳුරු ශාක හා මාංශල ශාක බොහෝ විට දක්නට ලැබේ. පැහැදිලිද? හරිම සරලයි. හැබැයි සියලුම කරුණු අන්තර්ගත වෙන්න ඕනේ ඔබේ පිළිතුරට. හරි. එමනම් අපි මේක ලියාගමු. ඒ අතර ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. 43 වෙනි ප්‍රශ්නේ. අවශිෂ්ට විශේෂයක් යනු කුමක්ද? මේක පාරිසරික ජීව විද්‍යාව සම්බන්ධයෙන්ම ඇතිවෙච්ච තවත් ප්‍රශ්නයක්. දරුවනේ අවශිෂ්ට විශේෂයක් කියලා කියන්නේ එක්තරා කාලයකදී පුළුල්ව පැතිර තිබූ කාණ්ඩයක්. එක්තරා කාලයකදී පුළුල්ව පැතිර තිබූ. හැබැයි අද වෙනකොට වර්තමානයේදී හුදකලාව හෝ සීමිත ස්ථානවලට සීමා වී පවතින විශේෂයක ඉතිරිය ශේෂය. ඉතින් අපිට මෙහෙම ලියන්න පුළුවන්. එක්තරා කාලයකදී පුළුල්ව පැතිර තිබූ වර්තමානයේදී හුදකලාව හෝ සීමිත වූ ස්ථානවලට සීමා වී පවතින විශේෂයක ශේෂය. දැන් මේ අවශිෂ්ට විශේෂ වලට හොඳ උදාහරණ තියෙනවා. එකක් තමයි මේ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලයේ තඹලගමුව බොක්කාශ්‍රිතව ලාම්පු බෙල්ල නැත්තම් ලිංගිඋලා කියන ජීවියා. ඒ වගේම ආදිකල්පිත උභය ජීවියෙක් වන පාද රහිත පණුගෙම්බා. ඒ වගේම නවසීලන්තයේ කුඩා දූපත් කීපයක් ආශ්‍රිතව වාසය කරන ටුවටාරා අවශිෂ්ට විශේෂ වලට හොඳ උදාහරණ. හරි. ජෛව විවිධත්ව උණුසුම් කලාප හඳුන්වා දුන්නේ කවුරුන්ද කියන එක තමයි 44 වෙනි ප්‍රශ්නේ. හරිම සරල ප්‍රශ්නයක්. ඒ තමයි නෝමන් මයර්ස් තමයි මේක හඳුන්වා දුන්නේ. ගොඩක් අය මයර්ස් කියලා දන්නේ. නමුත් ඔහුගේ සම්පූර්ණ නම නෝමන් මයර්ස්. නෝමන් මයර්ස් විසින් තමයි ජෛව විවිධත්ව උණුසුම් කලාප හඳුන්වා දුන්නේ.
මොලිකියුටයින්ගේ ප්‍රජනන ආකාර මොනවද? දරුවනේ මොලිකියුටයින්ට ප්‍රජනන ආකාර දෙකක් විශේෂයෙන් දකින්න පුළුවන්. එකක් අංකුරණය, අනිත් එක ද්විඛණ්ඩනය. අංකුරණය සහ ද්විඛණ්ඩනය. අංකුරණය සහ ද්විඛණ්ඩනය තමයි මොලිකියුටයින්ගේ ප්‍රධානම ප්‍රජනන ආකාර දෙක වෙන්නේ. පැස්ටරීකරණ ක්‍රම දෙක නම් කර එක් එක් ක්‍රමයේදී සිදුවන ක්‍රියාවලිය කෙටියෙන් දක්වන්න. දරුවනේ පැස්ටරීකරණය ආකාර දෙකකට වෙනවා. එකක් තමයි අධි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය. අධි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය. මෙතනදී යොදාගන්නේ සෙල්සියස් 72ක උෂ්ණත්වයේ තත්පර 15ක් රත් කිරීම තමයි සිදු කරන්නේ. තොර එක විස්තර කරන්න කියනවා. සෙල්සියස් 72ක උෂ්ණත්වයේ තත්පර 15ක් රත් කිරීම. දෙවැනි එක තමයි අඩු උෂ්ණත්ව දිගු කාල ක්‍රමය. මෙතනදී මොකක්ද වෙන්නේ? අඩු උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් 63ක උෂ්ණත්වයේ හැබැයි දිගු කාල ක්‍රමය. එහෙනම් මිනිත්තු 30ක් රත් කිරීම. මිනිත්තු 30ක් රත් කිරීම. පැහැදිලිද? පැස්ටරීකරණයේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අධි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය. එතෙන්දී සෙල්සියස් 72ක උෂ්ණත්වයේ තත්පර 15ක් රත් කරන්න ඕනේ. දෙවෙනි ක්‍රමය තමයි අඩු උෂ්ණත්ව දිගු කාල ක්‍රමය. එතනදී සෙල්සියස් 63ක උෂ්ණත්වයේ තත්පර නෙමෙයි මිනිත්තු 30ක් රත් කරන්න ඕනේ. හරි? තත්පර වලින් රත් කරන්නේ අධි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමයේදී. මිනිත්තු වලට අපිට අදාළ වෙන්නේ අඩු උෂ්ණත්ව දිගු කාල ක්‍රමයේදී. පැහැදිලිද? හරි. බහිස්දූලක වර්ග තුන නම් කරන්න. 47 වෙනි ප්‍රශ්නේ. දරුවනේ බහිස්දූලක වර්ග තුනක් තියෙනවනේ. නියුරෝටොක්සීන, එන්ටෙරෝටොක්සීන, සයිටොටොක්සීන. නම් විදිහට දැනගන්න ඕනේ. නියුරෝටොක්සීන, එන්ටෙරෝටොක්සීන, සයිටොටොක්සීන. සයිටොටොක්සීන. මෙන්න බහිස්දූලක වර්ග තුන. පූති භවනය යනු කුමක්ද? දරුවනේ ආහාරයේ අඩංගු ප්‍රෝටීනමය සංඝටක. ප්‍රෝටියෝලිටික ශුද්ධජීවීන් ශ්‍රාවය කරන ප්‍රෝටියෝලිටික එන්සයිම මගින් ඇමයිනෝ අම්ල, ඇමීන, ඇමෝනියා සහ H2S බවට බිඳ වැටීම තමයි පූති භවනය කියලා අදහස් කරන්නේ. ඉතින් හරිම සරලයි. ආහාරයක වූ ප්‍රෝටීන ප්‍රෝටියෝලිටික ශුද්ධජීවීන් ශ්‍රාවය කරන ප්‍රෝටියෝලිටික එන්සයිම මගින් ප්‍රෝටියෝලිටික එන්සයිම මගින් ඇමයිනෝ අම්ල, ඇමීන, ඇමෝනියා සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් බවට බිඳ වැටීම තමයි පූති භවනය කියන්නේ. හරිම සරලයි. ආහාරයක වූ ප්‍රෝටීන ප්‍රෝටියෝලිටික ශුද්ධජීවීන් ශ්‍රාවය කරන ප්‍රෝටියෝලිටික එන්සයිම මගින් මොනවා බවටද? ඇමීන, ඇමයිනෝ අම්ල, ඇමෝනියා සහ H2S බවට බිඳ වැටීම තමයි පූති භවනය කියන්නේ. අපි දරුවනේ එන්නේ 49 වෙනි ප්‍රශ්නයට. බද්ධ කිරීම යනු කුමක්ද? මොකද්ද මේ බද්ධ කරනවා කියන්නේ? එකම විශේෂයකට හෝ වෙනස් විශේෂවලට අයත් වෙන්වෙන් ශාක කොටස් දෙකක් එකතු කරලා, ඒ කියන්නේ එක් කරලා හොඳම ලක්ෂණ සහිත නිරෝගී ශාකයක් ලබා ගැනීම තමයි බද්ධ කිරීම කියලා කියන්නේ. හරිම සරලයි. හරි?
අපි ලියමු එහෙනම්. එකම විශේෂයකට හෝ වෙනස් විශේෂවලට අයත්වන වෙන්වෙන් වූ ශාක කොටස් දෙකක් එක්කර හොඳම ලක්ෂණ සහිත නිරෝගී ශාක ලබා ගැනීම. ඒ ලබා ගන්න ක්‍රියාවලිය තමයි බද්ධ කිරීම කියලා හඳුන්වන්නේ. හරිම සරලයි. එකම විශේෂයකට හරි වෙනස් විශේෂවලට හරි අයත්වන වෙන්වෙන් වූ ශාක කොටස් දෙකක් එකතු කරලා හොඳම ලක්ෂණ සහිත නිරෝගී ශාක ලබා ගන්නවට තමයි බද්ධ කිරීම කියලා කියන්නේ. එහෙනම් අපි අවසාන ප්‍රශ්නය කරා යමු. ආහාර පරිරක්ෂණයේ මූලධර්ම සඳහන් කරන්න. ප්‍රධාන මූලධර්ම තුනක් තියෙනවා දරුවනේ. එකක් තමයි ශුද්ධ ජීවීන් ආහාරයට ඇතුල් වීම වැළැක්වීම. දෙවෙනි එක තමයි ආහාරයට ඇතුල් වූ ශුද්ධ ජීවීන්ගේ වර්ධනය සහ ක්‍රියාකාරීත්වය වැළැක්වීම. තුන්වෙනි එක තමයි ශුද්ධ ජීවීන් ආහාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෝ විනාශ කිරීම. අපි ලියමු. ආහාරයට ශුද්ධ ජීවීන් ඇතුළු වීම වැළැක්වීම. එක පළවෙනිම දේ. දෙවෙනි එක ආහාරය තුල ශුද්ධ ජීවීන්ගේ වර්ධනය හා ක්‍රියාකාරීත්වය වැළැක්වීම. ක්‍රියාකාරීත්වය වැළැක්වීම. අවසාන වශයෙන් ආහාරයේ සිටින ශුද්ධ ජීවීන් විනාශ කිරීම හෝ ඉවත් කිරීම. ඉතින් හරිම සරලයි. මේකත් ව්‍යවහාරික ජීව විද්‍යාවට අදාළ ප්‍රශ්නයක්. එහෙමනම් දරුවනේ අදත් අපගේ ප්‍රශ්න 5000ක ප්‍රශ්න පත්‍ර මාලාව යටතේ දෙවනි ප්‍රශ්න පත්‍රයත් මුළුමනින්ම සාකච්ඡා කර අවසන් වුණා. මම විශ්වාස කරනවා ඔබට මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව තුළිනුත් ඔබේ ජීව විද්‍යා දැනුම තවත් වර්ධනය වෙන්න වැඩි වෙන්න හේතු වෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා විශ්වාස කරනවා. එහෙමනම් අපි තවත් ප්‍රශ්න පත්‍රයකින් අලුත්ම ප්‍රශ්න 50කින් නැවත මුණ ගැහෙමු. ඔබ සැමට සුබ දවසක්.